ඊළඟ ගාන. මෙතනදී අපි සාකච්ඡා කරනවා ABCDF යනු සවිධි සඩස්ත්‍රයකි. එහි කේන්ද්‍රය G වේ. සඩස්ත්‍රයේ තලයේ වූ ඕලක්ෂයකට සාපේක්ෂව. දැන් අපි පැහැදිලි කරලා තියෙනවනේ පුතා ඕලක්ෂය කොහෙ තිබ්බත් අපිට කමක් නැහැ. ඇතුලේ හෝ පිට හෝ කොහොම වුණත් අපිට අදාළ නැහැ. සාපේක්ෂව A, B, C ලක්ෂවල ABC ලක්ෂවල පිහිටුම් දෛශික පිළිවෙලින් මෙන්න දීලා තියෙනවා. ඕට සාපේක්ෂව D ලක්ෂය, E ලක්ෂය, F ලක්ෂය. එතකොට වෙන අර මුළු නෑ, ශීර්ෂ නෑ, ඔක්කොම තියෙනවා. දැන් මෙතන ABC තියෙනවා, අතන E, D, E, F. ඊට අමතරව G ලක්ෂයන්ගේ පිහිටුම් දෛශික සොයන්න කියලා කියනවා. දැන් මෙතනදී පිහිටුම් දෛශික හොයන්න කියන්නේ. එහෙනම් මෙතනදී පිහිටුම් දෛශික හොයන්න කියනවා නම් ඒකේ තේරුම පුතේ අපි හැම වෙලේම මෙන්න මේ ලක්ෂ හතරේ දෛශිකයන් ඉදිරිපත් කරන්න ඕන කාට සාපේක්ෂවද? ඕට සාපේක්ෂව. ඒ කියන්නේ OD දෛශිකය හොයන්න ඕනේ, OE දෛශිකය හොයන්න ඕනේ, OF දෛශිකය හොයන්න ඕනේ, OG දෛශිකය හොයන්න ඕනේ. හරි. එහෙනම් දරුවනේ ඔයා මොකද්ද කරන මූලික දේ පුතා? වීඩියෝ එක නතර කරලා ගාන ලියා ගන්න. ලියාගෙන කැමති වෙලාවක් ගන්න මේ ගාන. කැමති වෙලාවක් අරගෙන උත්සාහ කරන්න මෙන්න මේ දෛශික හතර හොයන්න. ඒක හොයලා ඉවර වෙලා තමයි වීඩියෝ එක ප්ලේ කරලා බලන්නේ. ඔයාගේ උත්තරයි මම ලබාගත් උත්තරයි පෑහෙනවද කියලා. පැහැදිලිද? ඒ නිසා දරුවනේ දැන් තමයි ගාන හදන කාලේ මුලින්ම වීඩියෝ එක නතර කරලා ලියාගත්ත ගාන තනියම ඔට්ටුනා. ඊට පස්සේ ප්ලේ කරලා බලන්න ඔයා හපනෙක්ද කියන කාරණේ. ඔයා දක්ෂයෙක්ද? ඔයාට මේ ගාන තනියම හදන්න පුළුවන්ද කියන කාරණේ. හරි. දැන් ඉක්මනින්ම වැඩ පටන් ගන්න. පුතේ අපි ගාන හදන්න පටන් ගමු. ඔන්න මම රූප සටහන ඇඳලා ඉවරයි. මම මේ රූප සටහනේ එකම කරපු වෙනස්කම O ලක්ෂයක් ඇඳලා නැහැ. නමුත් මම දන්නවා ඕට සාපේක්ෂව A ලක්ෂයේ පිහිටුම් දෛශිකයේ සිම්පල් A, B, C ඔය කතා ටික දන්නවනේ. හරි. ඔය දන්න කතා ටික ලියමු. O A දෛශිකය එහෙනම් සිම්පල් A දෛශික. O B දෛශිකය එහෙනම් සිම්පල් B දෛශික. O C දෛශික එහෙනම් සිම්පල් C දෛශික. පුතේ මේ දත්ත තුන තමයි අපිට කතුවරයා දීලා තියෙන්නේ. එහෙනම් කතුවරයා දීලා තියෙන දත්ත තුන පුතේ මං ඔන්න ලියලා තියාගන්නවා. හරි. බලන්න ඔන්න දත්ත තුන ලිව්වා. හරි. ඊට පස්සේ අපිට හොයන්න කියනවා මෙයා OD දෛශිකය, OE දෛශිකය, OF දෛශිකය, OG දෛශිකය. මෙතනදී කතුවරයා කියන්නේ නැහැනේ පුතේ අපිට අනුපිළිවෙලින් හොයන්න කියලා. ඒ කියන්නේ මේ ලියලා තියෙන පිළිවෙලට නෙමෙයි ගානේ තිබ්බේ. අපිට එයා කියලා නැහැනේ අනුපිළිවෙලකට හොයන්න කියලා. ඒ නිසා අපි පුළුවන් කැමති අපිට සෙට් වෙන ඕනෑම විදිහකට උත්තරය ගන්න බලමු. හරි. දැන් සඩාශ්‍රයක් ගත්තාම පාදනේ තියෙන්නේ. හරි. අපි කලින් සාකච්ඡා කරලා තියෙන ඔයාලට මතකද පුතේ මේ බලන්න. මේ රේඛාවෙන් නිරූපිත යම් දෛශිකයක් තියෙනවා නම් ඒ දෛශිකයම මේකට සමානයි. ඒ දෛශිකයම තමයි මේක. ඒ දෛශිකයම තමයි මේක. ඒ පරිද්දෙන්ම මේ දෛශිකයට යම් අපි අගයක් ගමු මේ දෛශිකය මෙච්චරයි කියලා ගමු. මේක සිම්පල් x දෛශිකය නම් එහෙනම් මේකත් x දෛශිකය. මේකත් x දෛශිකය. එහෙනම් මේකත් x දෛශිකය. කලින් සාකච්ඡා කරා. හා මේක සිම්පල් y දෛශිකය නම් මේකත් y දෛශිකය, මේකත් y දෛශිකය, මේකත් y දෛශිකය. ඔන්න ඔය විදිහේ රටා අපිට හඳුනා ගන්න පුළුවන් නේද? හරි. ඔය රටා ටික දැන් අපේ හිතේ තියෙනවා. එක දෛශිකයක් දන්නවනේ ඒ දෛශිකයට සමාන තවත් දෛශික මේ රූප සටහන වල හොයාගන්න පුළුවන් කියලා. පැහැදිලිද? හරි. මම ගන්නවා පුතේ AB දෛශිකය හොයන්න. මුලින්ම ගන්නේ කවුරු හොයන්නද? AB දෛශිකය. හා AB දෛශිකය ලිය හැකි අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකය ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය කියලා. එහෙනම් AB දෛශිකය ලිය හැකිනේ. හරි. මොකද්ද AB දෛශිකය කියන්නේ? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය. හා මේ දෛශිකය දන්නවා නම් තව දන්නේ මොනවද? මේ දෛශිකය දන්නවා, මේ දෛශිකය දන්නවා, මේ දෛශිකය දන්නවා. ඒක මට මේ ගානට ඕන වෙයිද නැද්ද මම දන්නේ නැහැ. නමුත් ඔයාලට මතක හිටින්න තේරුම් යන්න ඕන නිසා උන්න මම ලියනවා එකක් තේරුම් ගන්න විතරක්. AB දෛශිකයට හරියටම සමානයි පුතේ FG දෛශිකය. ඒ විතරක් නෙමෙයි. GC දෛශිකය. ඒ විතරක් නෙමේ ED දෛශිකය. ඔන්න ඒ කාරණයක් ලිව්වා. ඔය පරිද්දෙන්ම මට තව හොයන්න පුළුවන් ලේසියෙන්ම එක්කෙනේ BC දෛශිකය. තව ලේසියෙන්ම හොයන්න කෙනා කවුද? BC දෛශිකය. මගේ පැටවු ටික කියන්නකෝ BC දෛශිකය හොයන්න කොහමද? අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකය ඍණ
ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. මොකද්ද ක්‍රමවේදය? අන්ත ලක්ෂයේ පිහිටුම් දෛශිකය ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. ඔන්න ඔය විදිහට මෙයා හොයන්නත් පුළුවන්. දැන් මේකත් හොයලා උරුනම් පස්සේ මේ BC දෛශිකය කියන්නේ පුතේ මේක. මේ BC දෛශිකයට සමානයි මේක. ඔන්න දැන් BC දෛශිකයට සමාන ඒවා ටික අපිට ගන්න ඕන වේද නැද්ද දන්නේ නැහැ. නමුත් මම ඔයාලට තේරුම් ගන්න ලියන්න. BC දෛශිකයට සමානයි පුතේ කවුද? AG දෛශිකය. ඒකටම සමානයි GD දෛශිකය. ඒකටම සමානයි FE දෛශිකය. ඔන්න ඕන් දෛශික අතර එහෙම සම්බන්ධතාවයකුත් හොයාගත්තා. හරි. දැන් අපි ඔය සියල්ලම දන්නවනම් පුතේ ගාන හදන්නයි යන්නේ. ගානේ කොටස් 4යි. මේ ටික දත්ත අනුබද්ධයෙන් අපි ලබා ගන්නා ප්‍රතිඵල තමයි මේ ලියලා තියෙන්නේ. මොනවද මේ ලියලා තියෙන්නේ? අපිට දීලා තියෙන දත්ත 3 අනුබද්ධයෙන් අපි ලබා ගන්නා ප්‍රතිඵල තමයි මේ ලියලා තියෙන්නේ. දැන් මේ ප්‍රතිඵල අනුසාරයෙන් ගාන හදන්නයි යන්නේ. හරි. ගානේ පළවෙනි කොටසේදී කතුවරයා අපිට කියනවා OG දෛශිකය හොයන්න. හේතුව මට දැන් අර රූපේ දැක්කම ලේසියෙන්ම හදන්න පුළුවන් OG දෛශිකය කියලා තේරුණා. එහෙනම් OG දෛශිකය සමානයි පුතේ ඔන්න බලන්න. OA දෛශිකය දන AG දෛශිකය. OA දෛශිකයේ උත්තරේ දන්නවා සිම්පල් A දෛශිකය. AG දෛශිකයේ කොහෙන් හෝ තැනක අපි හෙව්වා. මෙන්න AG දෛශිකය මෙතන හොයලා තියෙනවා. AG දෛශිකය සමානයි BC දෛශිකයට. BC දෛශිකය සමානයි C දෛශික ඍණ B දෛශික. එහෙනම් මේක C දෛශික ඍණ B දෛශික. බලන්නකෝ අපි අර දෛශිකවල දැනුම භාවිතයෙන් ලබාගත් ප්‍රතිඵලය පළවෙනි කොටසටම ඕනේ වුණා. දැන් තේරුණාද ඒක? ඔන්න OG දෛශිකය හොයලා ඉවරයි පුතේ. පැහැදිලිද මොකද්ද හොයලා ඉවර? OG දෛශිකය හොයලා ඉවරයි. හරි. OG දෛශිකයක් දන්නවා නම් ලේසියිනේ. OG දෛශිකයක් දන්නවනේ ලෙලින්ම OD හොයන්න පුළුවන්. මේ OD ලියන හැටි බලන්න. OD. දැන් දන්න දෛශික හතරක් තියෙනවා. එකක් OA දන්නවා. අනිත් එක OB දන්නවා. OC දන්නවා. OG දන්නවනේ. එහෙනම් මට මේ OD දෛශිකය ලියන්න බැයිද? OG දෛශිකය දන GD දෛශිකය. ඔහොම ලියන්න බැයිද? දෛශික ආකලන නියමයේ දන්න අය මේ ක්‍රමය හරි කියලා තේරෙනවා යාලට. ඒ මේ ලියපු උත්තරේ හරි කියලා තේරෙනවා. OG දෛශිකය මෙතනින් හොයාගෙන ඉවරයි. එහෙනම් මේ හොයාගත් එක්කෙනා මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන්. ඊළඟට ඕනනේ GD. පුතේ අපි GD දෛශිකේ කොහේ හෝ තැනක හෙව්වා. GD. මේ තියෙන්නේ. GD මෙතන හොයලා ඉවරයි. GD සමානයි BC කියලා හොයාගෙන ඉවරයි. මේ බලන්නකෝ. GD දෛශිකය සමානයි BC දෛශිකය. ඒකනේ. දැන් මේ ගානට අපිට ඕන වෙනවනේ මේ සඩාශ්‍රය සම්බන්ධතා. මේ පාද අතර සම්බන්ධතා කලින් අවස්ථාවක කලින් වීඩියෝ එක අපි අධ්‍යයනය කළා පුතේ. එහෙනම් ලියමු උත්තරේ. OG දෛශිකය කියන්නේ පුතේ A දෛශිකය ධන C දෛශිකය ඍණ B දෛශිකය. ඒකට එකතු වෙනවා GD. GD කියන්නේ BC මයි. C දෛශිකය ඍණ B දෛශිකය සුළු කරාම A දෛශිකය ධන දෙකක් C දෛශිකය ඍණ දෙකක් B දෛශිකය වෙන විදිහට එනවා. මෙතන ඍණ. හරි. ඔන්න ඒකත් හොයලා ඉවරයි. මෙන්න මේ ලැබුණ උත්තරය පුතේ මේ ලැබුණ උත්තරය තව කෙනෙක්ට තව විදිහකට තර්ක කරන්න පුළුවන්. මේ ලැබුණ උත්තරය තව කෙනෙක්ට තව විදිහකට තර්ක කරන්න පුළුවන්. ඔන්න ඒ තර්ක කරන විදිහත් මම මෙතන ලියලම පෙන්නනවා පුතේ. මෙන්න මේ ලියපු එක තව විදිහකට. ඔන්න බලන්න. OD දෛශිකය සමානයි. පුතේ අපි මෙතනදී ගත්තේ OAත් එක්කනේ. ඔන්න එහෙනම් මම ලියනවා මේක. OD දෛශිකය සමානයි OA දෛශිකය ධන AD දෛශිකය කියලා ලියන්න බැරිද? පුළුවන්. ඔයාලා රූපෙත් එක්ක හැම වෙලෙම තර්ක කරන්න. OA දෛශිකය නම් සිම්පල් A දෛශිකය අපි කවුරුත් දන්නවා. AD දෛශිකය නේද? බලන්නකෝ ඔයාලගේ රූප සටහන. පුතේ AD රේඛාවේ හරියටම මධ්‍ය ලක්ෂය නේද G කියන්නේ. එහෙනම් මේ AD දෛශිකය ලිය හැකි පුතේ AG දෛශිකය වතාවක් 2යි කියලා. මොකක් කියලා ලියන්න පුළුවන්? AG දෛශිකය වතාවක් 2යි කියලා ලියන්නත් පුළුවන්. එහෙනම් මේ කියන්නේ සිම්පල් A දෛශිකය දෙවාරයක්
AG දෛශිකය අපි හොයාගෙන ඉවරයි. AG දෛශිකය හරියටම සමානයි BC දෛශිකයට. ඒ කියන්නේ C දෛශිකයේ ඍණ B දෛශිකය. සුළු කරන්න. A දෛශිකයේ ධන 2ක් C දෛශිකයේ ඍණ 2ක් B දෛශිකය කියලා එනවා. පැහැදිලිද? ඔන්න බලන්න කෙනෙක්ට මේ පරිදි තර්ක කරලා මේ උත්තරේ ගන්නත් පුළුවන්. හරි සරලයිනේ මේ කියන කාරණා පුතා. ඒ සරල දේ තමයි ඔයා අල්ල ගන්න ඕනේ. හරි. දැන් මේ ඔක්කොම ඉවරයි. තව කවුද හොයන්න? තව කාරණා දෙකක් හොයන්න ඉතුරුයි. මොනවද පුතේ? එකක් තමයි OE දෛශිකය. අනිත් එක තමයි OF දෛශිකය. එහෙනම් ඔයා දැන් කල්පනා කරන්න පුතේ කොහොම හරි විදිහකට OE දෛශිකය හොයන්නත් OF දෛශිකය හොයන්නත්. හැබැයි දරුවනේ මේ කල්පනා කරන හැම මොහොතකදීම ඔයා රූප සටහනත් එක්කම තමයි යන්න ඕන. දැන් මේ සිතුවිලි ගන්නේ මේ තර්කයේ ගන්න කාගෙන්ද? රූප සටහනේ. මෙන්න මේ තර්කයේ ගන්න කාගෙන්ද? රූප සටහනේ. මේ තර්කයේ ගන්න කාගෙන්ද? රූප සටහනේ. එහෙනම් මේ තර්ක තුන ගත්තේ රූප සටහනේ නම් OE දෛශිකය හදන්නත් ඕනේ තර්කය ගොඩනගන්න ඕනේ රූප සටහනේ. OF දෛශිකය හොයන්නත් ඕනේ තර්කය ගොඩනගන්න ඕනේ රූප සටහනේ. පැහැදිලිද? ඒ විදිහට ගොඩනගුවොත් තමයි පුතේ අපිට OE දෛශිකයත් OF දෛශිකයත් හොයාගන්න පුළුවන්. පුතේ අපි බෝඩ් එක පිරිසුදු කරගෙන ඒ කොටස් දෙකත් මම හදලා පෙන්නන්නම්. ඔන්න මම රූපයේ ඕන කාරණා ටික තියෙන ඊටු ටික මකලා දැම්මා පුතා. හරි. තව අපිට කාරණා දෙකක් හොයන්න ඉතුරු වෙලා තියෙනවනේ. එකක් තමයි OE දෛශිකය. අනිත් එක තමයි OF දෛශිකය. දැන් බලන්න මේ රූපයත් එක්ක තමයි පුතේ මේවා කල්පනා කරන්න ඕනේ. හරි. තව දෙයක් මම කියලා දෙනවා ඔයාලට පුතේ. මේ බලන්නකෝ. දැන් G වල ඉඳන් F ට තියෙන දෛශිකය ගැන කතා කළොත් මේ රේඛාවටම නේද මෙයා සමාන්තර. එහෙනම් A වල ඉඳන් B ට තියෙන දෛශිකය නේද සමාන F වල ඉඳන් G ට තියෙන දෛශිකයට. ඒ පරිද්දෙන්ම පුතා G වල ඉඳන් F ට තියෙන දෛශිකය සමානයි B වල ඉඳන් A ට තියෙන දෛශිකයට. ඔන්න මම ඒක ලියනවා පුතේ. මට ඊළඟ කොටසට ඒක වැදගත් වෙනවා. මොකද්ද? හරි. B වල ඉඳන් A ට තියෙන දෛශිකය හරියටම සමානයි කාටද? අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකයේ ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. ඕකම සමානයි නේද GF දෛශිකයට? එහෙනම් GF දෛශිකය කියන්නේ මොකද්ද? GF B වල ඉඳන් A ට තියෙන දෛශිකය. ඕකම සමානයි A දෛශිකයේ ඍණ B දෛශිකය. හරි. මේ ලියපු කාරණා එක පුතේ අපිට පහසුවෙන්ම හොයන්න පුළුවන් කවුද? OF දෛශිකය. එන්න රූප සටහනට. පුතේ නිකමට ඔයා හිතන්නකෝ මෙන්න මේ හරියේ O ලක්ෂයේ තියෙන්නේ කියලා. එතකොට OF දෛශිකය කියන්නේ මේකනේ. පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට යන එකම O වල ඉඳන් G ට ගියා G වල ඉඳන් F ට ආවා කියලා ලියන්න බැරිද? පුළුවන්. ඒ නිසා අපි එහෙම ලියමුකෝ. දැන් ගොඩක් දේවල් හොයලා තියෙන්නේ. එහෙනම් අපිට ලිය හැකි OF දෛශිකය සමානයි මොකද්ද? OG දෛශිකය ධන GF දෛශිකය. පැහැදිලිද? OG දෛශිකය ධන GF දෛශිකය. OG දෛශිකය කියන්නේ මොකද්ද? කලින් හොයාගත්තා. A දෛශිකය ධන C දෛශිකය ඍණ B දෛශිකය ධන GF දෛශිකය කියන්නේ මෙතන හොයාගත්තා. A දෛශිකය ඍණ B දෛශිකය. දැන් සුළු කරලා බලන්න පුතේ මෙතනත් A දෛශික දෙකක් A දෛශික ඍණ දෙකක් B දෛශික ධන C දෛශික කියලා එනවා. පැහැදිලිද? බලන්න මේ සියල්ලම කල්පනා කළේ පුතේ අපි රූප සටහන අනුබද්ධයෙන්. ඒ කියන්නේ රූප සටහන නැතුව නිකම්ම අපි පොතේ මේ ගාන හදලා කල්පනා කරන්න ගියොත් අපි හිර වෙනවා. ඒකනේ අපි රූප සටහන මෙතනදී ඇඳගත්තේ. හැබැයි සමහර ගණන් තියෙන රූප සටහනේ ලොකු වැදගත්කමක් නැහැ. නමුත් මේ වගේ ටිකක් සංකීර්ණයිනේ ගාන. ඒ සංකීර්ණ ගණන් හදද්දී රූප සටහනත් එක්කම තර්ක කරන එක තමයි වඩාත් නිවැරදි පුතේ. හරි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ක්‍රමය විතරමද තියෙන්නේ කියලා. නෑ පුතේ මීට වැඩිය තව වෙනස් ක්‍රම තියෙනවා. අපි මෙහෙම හිතමුකෝ. දැන් ඔයාලට මතකද පුතේ OD දෛශිකය අපි හෙව්වා. OD දෛශිකය මොකක්ද අපි හොයුවේ? A දෛශිකය දන ඔයාලගේ පොතේ උත්තර තියෙනවා බලන්න. දෙකක් C දෛශික ඍණ දෙකක් B දෛශික. ඔයාලා මතකද OC දෛශිකය ඉදිරිපත් කරා කතුවරයා එක දීලා තිබ්බා.
පුතේ මෙන්න මේ දත්ත දෙක පදනම් කරගෙන මට ඕනනම් CD දෛශිකය හොයන්න පුළුවන්. CD දෛශිකයේ ලියන පහසුම විදිහ මොකද්ද? අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකය. මොකක්ද ඒක? A දෛශිකයේ ධන 2ක් C දෛශිකයේ ඍණ 2ක් B දෛශිකය. ඒකෙන් අඩු වෙන්න ඕනේ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය කියන්නේ C දෛශික. මේක සුළු කරාම A දෛශික ධන C දෛශික ඍණ 2ක් B දෛශික කියලා එනවා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට අපිට එහෙනම් CD දෛශිකේ හොයන්න පුළුවන්. බලන්න රූප සටහන දිහා. CD දෛශිකයේ දන්නවා නම් ඒ කියන්නේ C වල ඉඳන් D ට තියෙන දෛශිකයේ දන්නවා නම් මේ CD දෛශිකයට සමාන දෛශික අතන තුනක් තියෙනවා තව. හා මොනවද? CD දෛශිකයට සමාන දෛශිකය. CD දෛශිකයට සමානයි පුතේ BG දෛශිකය. රූප සටහනෙන් බලන්න. ඒකටම සමානයි පුතේ GE දෛශිකය. ඒකටම සමානයි පුතේ කවුද? AF දෛශිකය. AF දෛශිකය. දැන් මෙන්න මේ සම්බන්ධතාවය භාවිතා කරලත් ඕනනම් OF දෛශිකය හොයන්න පුළුවන්. මේ සම්බන්ධතා ටික භාවිතා කරලා OF දෛශිකය හොයන්නේ කොහොමද? පුතේ අපි දැන් මෙතනින් AF දන්නව නේද? AF දන්නවා නම් OF ලියන්න බැයිද? OA දෛශිකය දන AF දෛශිකය කියලා. මොකක්ද පුතේ OA දෛශිකය කියන්නේ? සිම්පල් A දෛශිකය. AF කියන එක්කෙනා සමානයි CD ට. CD කියන්නේ මේක. මොකක්ද ඒක? A දෛශික ධන C දෛශික ඍණ 2ක් B දෛශික. සුළු කරන්න පුතේ 2ක් A දෛශික ඍණ 2ක් B දෛශික ධන C දෛශික. බලන්න මේ විදිහට තර්ක කරලා උත්තරේ ගත්තත් වරදි නැහැ පුතේ. බලන්න මේ හැදුවේ එක විදිහකට OF දෛශිකය. කලින් හැදුවේ වෙන විදිහකට. එතකොට දරුවෝ දෙන්නෙක්ට පුතේ මේ විදි දෙකකටම හදන්න පුළුවන් කියලා අපි දැන් පෙන්වුවානේ. හැබැයි මේ පෙන්වීම තුළ කිසිම වැරද්දක් වෙන්නේ නැහැ. නිවැරදි උත්තරේ ලැබෙනවා පුතේ. ඒ නිසා ඔයා දක්ෂ වෙන්න පුතේ. ඒ වෙලාවට දැන් විභාගයට ගියාම පුතේ පැය 3නේ තියෙන්නේ. මේ පැය 3 ඇතුළත දාන්න තියෙන සෙල්ලම් ඔක්කොම දානවනේ. මේ ජීවිතයේ තීරණය වෙන පැය 3නේ. අනිත් වැදගත්ම තේ තමයි පුතේ සංයුක්ත ගණිතයේ තියෙන උසස් පෙළට පළවෙනි සබ්ජෙක්ට් දෙක විදිහට. PO එක මුලින් ඊළඟට ඇප්ලයිඩ් නේ. ඔය දෙක යම් හේකින් අවුල් වුණොත් අර කෙමිස්ට්‍රි ෆිසික්ස් IT ගත්තාම ඊට පස්සේනේ තියෙන්නේ. ඒවත් අවුල් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ මුලින්ම ආරම්භයේම කියලා වෙලානේ. ඒ නිසා මේවා කොහොම හරි ගොඩ දාන්න ඕනේ. බලන්නකො ඉතින් මේ ගාන ගොඩ දාන්න කෙනෙක්ට මේ විදිහට පුළුවන්, තව කෙනෙක්ට මේ විදිහට පුළුවන්. ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවද නැහැ? කොහොම ගත්තත් අවසාන උත්තරේ එනවා. දැන් ගණන් හදලා හුරුදරුවෙක්ට දැන් මෙච්චර දිගට මේ වැල්වට අරන් ලියලා ඉන්න ඕනද? නෑ, පහසුවෙන්ම මේ සියලුම දේ රූල් කීපයකින් හදලා ඉවර කරන්න පුළුවන්. ඇයි? යාගේ කල්පනා කිරීමේ හැකියාව වැඩි දියුණු වෙලානේ තියෙන්නේ. දැන් මම මේ සියලුම දෙනාට වීඩියෝ එක බලන නිසා ඔක්කොටම තේරෙන්නේ මෙච්චර දිගට ලිව්වේ. කලබල වෙන්න එපා. නිසා නිවැරදි මේ විෂය ඉගෙන ගන්න පුතේ. වාට ඒකක් ගන්නවා කියන එක මහා අමාරු දෙයක් වෙන්නේ නැහැ එතකොට. තමන් තුල හැම වෙලෙම සිතුවිල්ලක් තියාගන්න. මට පුළුවන්. නෑ මම පුළුවන්. මේ කොරෝනා කාලේ මම හොඳ ගැම්මක් ගන්නවා. මම මේ වෙලාවේ වැඩ කරලා හොඳ තැනකට එනවා. ඒ වගේ සිතුවිලියක් ඔස්සේම හැම වෙලෙම කල්පනා කරන්න පුතේ. එතකොට ඔයාට වරද්දන්න කාටවත් බෑ පුතේ. ඒක තමයි වෙන්න ඕන දේ. හරි. තව එකක් ඉතුරුයි. මොකක්ද? OE හොයන එක. OD හෙව්වා, OG හෙව්වා, තව මෙන්න මේ වගේ සම්බන්ධතා හෙව්වා. තව ඉතුරුයි OE. පුතේ මෙන්න මේ සම්බන්ධතාවයේදී මට පේනවා මෙතන GE කියන දෛශිකය හරියටම කාට සමානයිද? CD ට සමාන. GE දන්නවා නම් පුතේ OE ලේසියෙන්ම හොයන්න පුළුවන්. OE සමානයි OG ධන GE. මම මෙතන ඒ උත්තරේ ලියනවා බලන්න. මෙන්න අවසාන උත්තරේ OE දෛශිකය සමානයි පුතේ OG දෛශිකය ධන GE දෛශිකය. අපි හෙව්ව පැටුනේ OG A දෛශිකය ධන C දෛශිකය ඍණ B දෛශිකය කියලා. ඒකට එකතු වෙන්න ඕන GE දෛශිකය. මෙන්න මෙතන ලිව්වා මතකද? GE දෛශිකය කාට සමානයිද? CD දෛශිකයට සමානයි. CD දෛශිකය කාට සමානයිද? A දෛශික ධන C දෛශික ඍණ 2ක් B. ඒක ලිව්වා මෙතන. A දෛශික ධන C දෛශික ඍණ 2ක් B එකතු කරා පුතේ 2ක් A දෛශික ධන 2ක් C දෛශික ඍණ 3ක් B දෛශික කියලා අපිට OE දෛශිකයට අදාළ උත්තර එනවා. පැහැදිලිද?
දැන් මෙහෙම හදාගෙන යනකොට පුතේ ඔයා සම්පූර්ණයෙන්ම ගාන හැදුවොත් ඔයාට සතුටුයි. පැහැදිලිද? ඇයි? ලොකු ගානක් ඔයාට තනියම හදන්න පුළුවන්. ඒ සතුට ඇති පුතේ තව පැය ගානක් අපිට ගණන් හදන්න. ඒ නිසා Tamanට හරියන්නේ පොඩි ගානද ඒකෙන් සතුටු වෙන්න. පැහැදිලිද? මොකද මේ සතුට තමයි පුතේ ඔයාව ගණිතය තුල දියුණු කරන්නේ. ඇයි මේ සතුටෙන් පුළුවන් තව ගණන් කීපයක් හදන්න. අන්න ඒ ඔස්සේ එහෙම හිතන්නේ. එහෙම තමයි දියුණු වෙන කෙනාගේ ලක්ෂණ පුතේ. අපි තව ගණන් වලින් හම්බෙමු. පුතේ දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ වැදගත් අනුමාත්‍රකාවක්. මේක අපිට විභාග ගණන් වලත් අහලා තියෙන අනුමාත්‍රකාවක්. බලන්න ගැටලුවකදී දෛශික මගින් ලක්ෂ 3ක් ඒක රේඛීය බව පෙන්වන්නේ. එහෙනම් අපිට ලක්ෂ 3ක් එකම රේඛාවක පිහිටනවාද කියන කාරණය හොයන්න දෛශික භාවිතා කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට බලන්නකෝ. මෙන්න පුතේ මම එකම රේඛාවේ තියෙන ABC ලක්ෂ 3 සලකලා තියනවා කියලා හිතන්න. දැන් මේ තුන් දෙනා එකම රේඛාවේ තියෙන්නේ. පැහැදිලිද? දැන් මේ තුන් දෙනා එකම රේඛාවේ තියෙනවා නම් පුතේ අපිට මෙහිම සාකච්ඡා කරන්නකෝ. ඒකමා බීකමා C ලක්ෂ ඒක රේඛීය බව පෙන්වන්න ඕනේ. අපි මුලින්ම කතා කරමු. අපිට යම් ගානක දෙනවා මේ ABC ලක්ෂ 3 එකම රේඛාවක තියෙනවා කියලා පෙන්වන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම වෙනවා කියලා පෙන්වන්න නේද ඕනේ? පැහැදිලිද? අපි දන්නේ නැහැ පුතේ මේ AC මැද්දේද B තියෙන්නේ. ඒවා තාම දන්නේ නැහැ. නමුත් අපිට පෙන්වන්න ඕනේ ABC එකම රේඛාවක තියෙන්නේ කියලා. එතකොට පුතේ එක්කෝ අපිට කී හැකි AB දෛශිකය. ඒ කියන්නේ A වල ඉඳන් B ට තියෙන දෛශිකය සමානයි නියතයක් වතාවක් AC දෛශිකය. ඔන්න පෙන්වන්න පුළුවන් එක විදිහක්. අනිත් එක BC දෛශිකය සමානයි නියතයක් වතාවක් AC දෛශිකය. මේ ඇල්ෆා කියන්නේ බීටා කියන්නේ K කියන්නේ නියත පුතේ. මම ඒක ලියලා නැහැ. ඔයාලා නෝට් එකේ දාගන්න එක. එහෙම නැත්නම් AB දෛශිකය සමානයි නියතයක් වතාවක් B දෛශිකය. BC දෛශිකය. වැනි ඕනෑම සම්බන්ධතාවයක් තෘප්ත වන බව පෙන්විය යුතුය. එහෙනම් ඒකමා බීකමා C ලක්ෂ එකම රේඛාවේ තියෙනවා කියලා පෙන්වන්න නම් මේ අවශ්‍යතාවලින් මොකක් හෝ එකක් තෘප්ත වෙනවා කියලා පෙන්වන්න ඕනේ. එතකොට මේකේ ඇල්ෆා බීටා K කියන්නේ නියත. ඒක කොහොමද වෙන්නේ කියලා මම ඉස්සරහට පැහැදිලි කරන්නම් පුතේ. ඒ විදිහටම නෝට් එකට එකතු කරගන්න ඕනේ ඊළඟ කාරණය තමයි යම්කිසි ගානකදී ABC එකම රේඛාවක තියෙනවා කියලා අපිට පෙන්වන්න දෙයක් නැහැ. කතුවරයා ඒ ගානේදී අපිට දෙනවා ABC ලක්ෂ ඒක රේඛීය බව දී ඇතනම්. ඒ කියන්නේ ඒක රේඛීයයි කියලා එයා දීලා තියෙනවා. එහෙමනම් මෙන්න මේ සම්බන්ධතා තෘප්ත වෙනවා කියලා අරගෙන අපිට ගාන හදාගෙන යන්න පුළුවන්. පැහැදිලිද? දැන් අපිට ඒක රේඛීයයි කියලා පෙන්වන්න නම් පුතේ මේ සම්බන්ධතා වලින් එකක් තෘප්ත වෙනවා කියලා පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ගාන හදාගෙන යනකොට පුතේ මේ ටික ඒක රේඛීයයි කියලා දීලා තියෙනවනම් ඒ ගාන හදන්න මේ සම්බන්ධතා භාවිතා කරන්න පුළුවන්. ඇයි ඒක රේඛීයයි නම් මේ සම්බන්ධතා තෘප්ත කරනවනේ. පැහැදිලිද? මෙතනදිත් පුතේ ඇල්ෆා බීටා K කියන්නේ ඔක්කොම නියත. පැහැදිලිද? දැන් අපි බලන්න ඕනේ කොහොමද මෙන්න මේ සම්බන්ධතා තෘප්ත කරන්නේ ABC එකම රේඛාවක තියෙනවා නම්. දැන් අපි ඊළඟට සාකච්ඡා කරමු පුතේ කොහොමද මේ සම්බන්ධතා තෘප්ත කරන්නේ කියලා. හරි. උදාහරණයකට මෙහෙම එකක් මම අඳින්නම් හොඳට බලන්න. ඔන්න පුතේ රේඛාවක් අඳිනවා. ඔන්න A B C. අපි හිතමු මේ රේඛාවේ මුළු දිග ඒකක 5කට බෙදුවොත් මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 3යි මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 2යි කියලා. ඔන්න ඔහම තියනවා කියලා හිතන්නකෝ. දැන් මේක එකම රේඛාවේ තියෙන්නේ. මේ ටික එකම රේඛාවේ තියෙන්නේ. හරි. දැන් මෙහෙම තියෙද්දි ඔයාලට කියන්න බැරිද AB දෛශිකය සමානයි. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය සමානයි. මොකක් කියලාද? A වල ඉඳන් C ට තියෙන දෛශිකය කොටස් 5කට බෙදලා ඒකෙන් 3ක් ගන්නවා. කොටස් 5කට බෙදලා කීයක් ගන්නවද? කොටස් 3ක් ගන්නවා. එතකොට බලන්න AB දෛශිකය සමානයි. මෙන්න මේ තියෙන්නේ මොකද්ද? 3 බෙදීම 5 කියන්නේ නියතයක්. නියතයක් වතාවක් AC දෛශිකය. AB දෛශිකය සමානයි නියතයක් වතාවක් AC දෛශිකය. අතන එහෙම තර්කයක් තිබුණා නේද? හරි. තව විදිහකට ගන්නකො. ඔයාලට තවත් මේකම පෙන්වන්න බැරිද?
BC දෛශිකය සමානයි. BC දෛශිකය සමානයි. BC දෛශිකය කියන්නේ මේ දෛශිකය නේද? ඒක කොහොමද ප්‍රකාශ කරන්නේ? AC දෛශිකය ගන්නවා. AC දෛශිකය කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට ඒක කොටස් 5කට බෙදලා ඒකෙන් කොටස් 2ක් ගන්නවා. එතකොට ලැබෙන්නේ BC දෛශිකය නේද? මේ බලන්න. BC දෛශිකය සමානයි 2 බෙදීම 5 වතාවක් AC දෛශිකය. මෙතනත් පුතේ 2 බෙදීම 5 කියන්නේ නියතයක්. පැහැදිලිද? 2 බෙදීම 5 කියන්නේ නියතයක්. බලන්නකෝ. එක දෛශිකයක් සමානයි නියතයක් වතාවක් තව දෛශිකයක්. එක දෛශිකයක් සමානයි නියතයක් වතාවක් තව දෛශිකයක්. තේරුණාද? පැහැදිලිද? ඔන්න ඔය පරිද්දෙන් ගත්ත හැකි. එක්කෝ AB දෛශිකය ලියනවා, AB දෛශිකය ලියනවා, AC දෛශිකය ඇසුරෙන්. නැත්තම් BC දෛශිකය පෙන්නනවා, AC දෛශිකය. ඒ වගේ තර්ක නේද ඔය තියෙන්නේ. හරි. දැන් ඊළඟට අධ්‍යයනය කරමු. AB දෛශිකය හා BC දෛශිකය ප්‍රකාශ කරන්නේ කොහොමද? AB දෛශිකය හා BC දෛශිකය. ඒක මම මේ හරියට ලියන්න. අපිට පේනව නේද? AB කියන දිග බෙදුවොත් BC කියන දිගෙන් ලැබෙන උත්තරේ කීයද? 3 බෙදීම 2යි. AB කියන දිග BC දිගෙන් බෙදුවොත් 3 බෙදීම 2යි. එහෙනම් මේකෙන් ලියන්න බැරිද? AB සමානයි 3 බෙදීම 2 වතාවක් BC කියලා. එහෙනම් මේකේ දෛශික වලට සම්බන්ධ කළොත් කොහොමද කලින් අපි කියලා දීලා තියෙනවා. AB දෛශිකය සමානයි 3 බෙදීම 2 වතාවක් BD දෛශිකය. මෙන්න මෙතනදී 3 බෙදීම 2 කියන්නේ මොකද්ද? නියතයක් වෙනවා. 3 බෙදීම 2 කියන්නේ මොකද්ද? නියතයක්. බලන්න. එක දෛශිකයක් සමානයි නියතයක් වතාවක් BC දෛශිකය. පැහැදිලිද? එතකොට බලන්නකො පුතේ අපිට යම් දෛශිකයක් සමානයි නියතයක් වතාවක් අනිත් දෛශිකය කියලා පෙන්වනවා නම් හරි නේද? ඒක මම අවස්ථා 3කදී පැහැදිලි කරා. තේරුණාද? දැන් මේකම තවත් විදිහකට කල්පනා කරලා බලමු. මම දැන් මේ ඒකරේඛීය වීම තවදුරටත් පැහැදිලි කරන්න පුතේ. හොඳටම මේ කියන කාරණා තේරුම් ගන්න. මේ කියන කාරණා හොඳටම තේරුම් ගන්න. අපි ඉස්සරහට යමු. ඔන්න දැන් අපි ඒක පැහැදිලි කරන්න යන්නේ පුතේ. අපි මෙහෙම හිතමු. ඔන්න පුතේ A දෛශිකයක් තියෙනවා. හරි. තව ටිකක් මම ඕක හෙට දික් කරන්න. මෙතන දැන් අපි අර ලක්ෂය මෙන්න මේ ටික අපි ගමු 2B A දෛශිකය කියලා. ඇයි මේ දෙකම මේකත් A දෛශිකය නම් මේක 2A කියලා ලියන්න හේතු මොනවද මට කියන්න? එකක් තමයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන රේඛාවේ දිග වගේ මේ රේඛාවේ දිග කොච්චරක් වෙන්න ඕනද? දෙගුණයක් වෙන්න ඕනේ. ඊළඟ එක මෙන්න මේ දිශාවයි මේ දිශාවයි එකම වෙන්න ඕනේ. ඊතලේ එකම පැත්තනේ අවුලක් නැහැ. තව එක දෙයක් තියෙනවා. මොකක්ද ඊළඟ එක? මේ රේඛාවට මේ රේඛාව සමාන්තර වෙන්න ඕනේ. ඒකත් හරිද වැරදිද? ඒකත් හරි. ඒක කොහොමද හරියන්නේ? ඒක හරියන්නේ මේ දෙන්න එකම රේඛාවේ තියනවා කියන්නේ සමාන්තරයි. ඒ තර්කයත් හරිද? හරි. ඕකම තව වෙනස් විදිහකට අඳිනවා. ඔන්න බලන්න. ඕන් ඔය කිව්වේ A දෛශිකය. දැන් ඔන්න 2යි A දෛශිකය. හොඳට තේරුම් ගන්න මේකෙන් ගොඩ දාගත්ත හැකි. බලන්න. මේක A දෛශිකය නම් මේක 2යි A දෛශිකය නම් මෙන්න මේ අවශ්‍යතා දෙක තෘප්ත වෙන කාරණා මොනවද? මේ රේඛාවේ දිග වගේ මේ රේඛාවේ දිග කොච්චරක් වෙන්න ඕනද? දෙගුණයක් වෙන්න ඕන. වෙලා තියෙනවා. මේ රේඛාවට අදාළ දිශාවයි මේ දෛශිකයේ දිශාවයි එකම වෙන්න ඕනේ. ඒකත් වෙලා තියෙනවා. අනිත් එක මේ රේඛාවයි සමාන්තර වෙන්නත් ඕනේ. අපි හිතමු මේ දෙක සමාන්තරයි. දැන් ඔය කතා ඔක්කොම හරි නේද? ඔය කතා ඔක්කොම හරි. හරි. දැන් බලන්න ඔය කතා ඔක්කොම හරියනවා මම මෙන්න මේවට නම් ටිකක් දානවා. මේක A, මේක B, මේක C. මේකට නම් ටිකක් දානවා. A, B, P, Q. ඇයි මෙතෙන්ට B දැම්මේ නැත්තේ? මේක ඉවර වෙන තැනින් නෙමෙයිනේ මෙයා පටන් ගන්නෙ. එතකොට මේක B කියලා දැම්මට මෙතන B කියලා දාන්න බෑ. ඒක වෙන ලක්ෂයක්. හරි නේද? හරි. දැන් ওই කතා ටික ඔහොම තියලා මගේ මේ පැහැදිලි කිරීමට යන්න. මේකෙන් මට ලියන්න බැරිද? AB දෛශිකය ගත්තාම AB දෛශිකයයි BC දෛශිකයේ අතර සම්බන්ධය මොකද්ද? BC දෛශිකයේ යම් ප්‍රමාණයක් වෙනවාද? ABC දෛශිකයේ හරියටම සමානයි කාගේද? AB දෛශිකය ගැන කතා කරද්දී මොකද්ද? AB දෛශිකය හරියටම සමානයි BC දෛශිකයෙන් භාගයකට. ඕක ලියන්න බැරිද? පුළුවන්. ඔය තර්කෙම මෙතෙන්ට ගෙනාවොත් AB දෛශිකය හරියටම සමානයි කාටද? PQ දෛශිකයෙන් භාගයකට.
මෙතනින් එන්නේ සිම්පල් A දෛශික. මෙයාගෙන් භාගයක් ගත්ත කියන්නේත් A දෛශික. මෙතනින් එන්නේත් A දෛශික. BC දෛශිකයෙන් භාගයක් ගත්තත් A දෛශික. ඔන්න එක විදිහක්. පැහැදිලිද? හරි. ඊළඟට මෙතනදී තව දෙයක් ගන්න බැරිද? මොකද්ද? AB දෛශිකය ගැන කතා කර හැකි. මොකද්ද? මෙන්න මේ මුළු දෛශිකය ගැන ගත්තොත් ඒකක 3ක් නම් ඒ ඒකක 3න් මෙතන එක කීයද? 1යි. එහෙනම් 3න් එකක් AC දෛශික. 3න් එකක් AC දෛශික. පැහැදිලිද? ඇයි? AC දෛශිකය ඒකක 3ක් නම් ඒකෙන් එක කොටසක් තමයි AB. නමුත් මෙතනදී එහෙම දෙයක් කතා කරන්න බෑ. ඇයි මෙතනදී එහෙම දෙයක් කතා කරන්න බැරි? මොකද AB සහ PQ ගත්තාම මේ සමස්ත දිග සලකලා මට මෙතන ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න බෑ. මෙතන ඉදිරිපත් කරලා තියෙන්නේ සමස්ත රේඛාවෙම දිග සලකලා. ඒක තේරුණාද? තව දෙයක්. BC දෛශිකය ගැන කතා කරද්දී BC දෛශිකයයි AC දෛශිකයයි ගැන කතා කරද්දී මොකක්ද තර්කය? AC දෛශිකය කියන්නේ මුළු ඒකක 3ක් තියෙන එකක් නම් ඒකක 3 කොටස් 3කට බෙදුවොත් එක ඒකකයනේ. ඒ වගේ කොටස් මෙතන කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඒ නිසා මෙතන ඉන්නේ 3න් 2ක්. ඒ වගේ දෙයක් මෙතන කතා කරන්න බෑ. ඇයි ඒ වගේ තර්කයක් මෙතෙන්ට ගන්න බැරි? සමස්ත රේඛාවේ දිග මෙතන AC ඇසුරින් ප්‍රකාශ කරාට මෙතන AC ඇසුරින් ප්‍රකාශ කරන්න අපිට හැකියාවක් නැහැ. මේක රේඛා දෙකක්. පැහැදිලිද? දැන් බලන්න මෙතන තියෙන්නේත් නියතයක්. මෙතන තියෙන්නේත් නියතයක්. මෙතන තියෙන්නේත් නියතයක්. තේරුණාද? එහෙනම් අර අපි කලින් දුන්න සටහනට අනුකූලයි නේද? සටහනට අනුකූලයි නම් අපිට කිය හැකි ABC කියන්නේ ඒක රේඛීය වන ලක්ෂ 3ක්. ඇයි? අපේ අර සටහනේ තිබ්බනේ මෙන්න මේ විදිහට පෙන්නපන් කියලා. මේ විදිහට පෙන්වන්න පුළුවන් නම් මේ ලක්ෂ 3 ඒක රේඛීය වෙනවා කියලා. ඉතින් අපිට මේ විදිහට පෙන්වන්න හැකියාව තිබුණ නිසා අපිට කිය හැකි ABC ඒක රේඛීයයි කියලා කිය හැකි. ඒක රේඛීය වේ කියලා කියන්න පුළුවන්. තර්කයේ තේරුණාද නැද්ද? හා ඔය පරිද්දෙන්ම මෙතෙන්ට එන්නකො. මෙතනක් තියෙන්නේ නියතයක් නේද? මෙතන තියෙන්නේ නියතයක් නේ. බලන්නකෝ එතකොට AB දෛශිකයේ සමානයි නියතයක් වතාවක් PQ. AB දෛශිකයේ සමානයි නියතයක් වතාවක් PQ. ඉතින් මෙතන තියෙන දේ වගේමනේ මෙතන තියෙන්නේ. හැබැයි මෙහෙම තිබ්බට අපිට ස්පනා අපිට තේරෙනවා AB හා PQ ඒක රේඛීය නෑ කියලා. ඒත් දැන් මෙතන ඒක රේඛීය නෑ, මෙතන ඒක රේඛීයයි. මෙතන තියෙන්නේ AB දෛශික සමානයි නියතයක් වතාවක් BC කියලා. මෙතන තියෙන්නේ AB දෛශික සමානයි නියතයක් වතාවක් PQ කියලා. ඇයි එතකොට එහෙනම් මෙතන ඒක රේඛීය නොඋනේ? ඒකට හේතුව මේ අවශ්‍යතා දෙක තෘප්ත නොකළ හින්දාද? නෑ, ඒක වැරදි. මොකද්ද මේ තියෙන්නේ? පුතේ මේ දෛශිකයේ සමානයි නියතයක් වතාවක් මේක වීම තුල කාරණා කීපයක් තියෙනවා. එක කාරණයක් තමයි හොඳට තේරුම් ගන්න. AB රේඛාවේ දිග හරියටම සමානයි භාගයක් වතාවක් PQ දිග. ඔන්න එක තර්කයක්. ඊළඟ එක AB රේඛාව හරියටම සමාන්තරයි PQ රේඛාවට. ඔන්න ඊළඟ තර්කය. තුන්වෙනි එක A වල ඉඳන් B ට තියෙන දිශාව හරියටම සමානයි P වල ඉඳන් Q ට තියෙන දිශාව. පැහැදිලිද? මෙන්න මේ සම්බන්ධතාවයෙන් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රතිඵල තුන තමයි පුතේ මේ තියෙන්නේ. හැබැයි මේ ප්‍රතිඵල තුන කිසිම තැනක නැහැ AB PQ එකම රේඛාවක තියෙනවා කියලා. මෙතන තියෙන්නේ සමාන්තරයි කියන කතාව විතරයි. පැහැදිලිද? ඉතින් ඔය කතා තුනම නේද මේකේ තියෙන්නේ? ඔය කතා තුනම නේද මේකේ තියෙන්නේ? පැහැදිලිද? දැන් මෙතන ලියපු කතා තුනම තමයි මෙතන තියෙන්නේ. නමුත් මම මේක වෙනම ලියලා ආයෙ පෙන්නන්න. ඔන්න ඒක වෙනම ලියනවා පුතේ. මොකක්ද ඒකේ සම්බන්ධතාවය? ඒ සම්බන්ධතාවය තමයි AB දෛශික සමානයි භාගයක් වතාවක් BC දෛශික. හා මේකේ තියෙන සම්බන්ධතාව තුන මොකද්ද? එකක්. එක සම්බන්ධතාවයක් තමයි AB රේඛාවේ දිග හරියටම සමානයි භාගයේ වතාවක් BC රේඛාවේ දිග. ඔන්න එකක්. ඊළඟ එක AB රේඛාව හරියටම සමාන්තරයි BC රේඛාවට. ඊළඟ සම්බන්ධතාවය A වල ඉඳන් B ට තියෙන දිශාව
හරියටම සමානයි B වල ඉඳන් C ට තියෙන දිශාව. එතකොට මම කියනවා මෙතනදී ඒක රේඛීය වෙනවා කියලා මෙතනදී ඒක රේඛීය වෙන්නේ නැහැ කියනවා. පැහැදිලිද? මෙතනදී ඒක රේඛීය වෙනවා කියනවා මෙතනදී ඒක රේඛීය වෙන්නේ නැහැ කියනවා. ඉතින් දෙකම ප්‍රතිඵල තුනනේ හැම අවස්ථාවෙම තිබ්බේ. එතකොට කොහොමද මේ ප්‍රතිඵල තුනම මෙතන තියෙද්දී මේක ඒක රේඛීය නොවෙනවා කියන්නේ මේක ඒක රේඛීය වෙනවා කියන්නේ. ආන් ඒක ගන්නෙ මෙහෙමයි. මේ බලන්න. මෙතන තියෙනවා පුතේ AB රේඛාවට BC රේඛාව සමාන්තරයි. හැබැයි ඒ සමාන්තර රේඛා දෙකට B ලක්ෂය මොකක් වෙනවද? පොදු වෙනවා. මොකද්ද B ලක්ෂය? පොදු වෙනවා. ඒක තේරුණාද? එහෙනම් AB රේඛාව මෙතන නම් මෙහෙම නම් ඇඳෙන්නේ. ඕකට සමාන්තරව BC රේඛාව අඳින්න ඕනේ. හැබැයි BC රේඛාව අඳින්න පටන් ගන්න කාගෙන්ද? B ගෙන්ම. ඒ කියන්නේ ඔහොම එකක්. අන්න සමාන්තර රේඛා නමුත් B ලක්ෂය පොදුයි. එම නිසා ABC එකම රේඛාවක වෙනවා. පැහැදිලිද? හැබැයි ඔය තර්කයම මෙතන තියෙනවා. මොකද්ද මෙතන තියෙන තර්කය? AB රේඛාවට PQ රේඛාව සමාන්තරයි. ඔන්න පුතේ AB රේඛාව. හැබැයි ඕකට සමාන්තරව PQ රේඛාව අඳින්න ඕනේ. PQ රේඛාව අඳින්න පටන් ගන්නෙ මෙතනින්ම නෙමෙයි. මොකද P ලක්ෂය මේ B ට සමාන නැහැ. ඒක වෙන කොහෙන් හෝ ඇඳෙන්නේ. ආන් ඒ නිසා මෙතනදී මේ සම්බන්ධතාවය තෘප්ත කරාට AB හා PQ එකම රේඛාවේ පවතින්නේ නැහැ පුතේ. තේරුණාද? ඒ නිසා දරුවනේ අපි යම් දෛශිකයක් සමානයි නියතයක් තවත් දෛශිකයක් කියලා පෙන්වන්න ඕන එකම රේඛාවේ පවතින නම් නමුත් ඒ අවස්ථාවේදී අපි ලියන සම්බන්ධතාවයට මෙන්න මෙහෙම පොදු ලක්ෂයක් තියෙන්න ඕනේ. යම් තාක් තේරුණාද? ටිකක් හරි නිරවුල් වුණාද? ඔව්. ඕකම තව විදිහකට පැහැදිලි කරනවා. එන්න මූලික කම්බල්වල. මේ බලන්න. AB දෛශිකයේ සමානයි නියතයක් වතාවක් BC දෛශිකය. නමුත් දෙන්නාටම B පොදුයි. B ලක්ෂය පොදුයි. එම නිසා ABC ඒක රේඛීය වේ. ඊළඟ අවස්ථාවේ AB දෛශිකයේ සමානයි නියතයක් වතාවක් AC දෛශිකය. දෙන්නාටම A ලක්ෂය පොදුයි. එම නිසා ඒක රේඛීය වෙනවා. තුන්වෙනි සම්බන්ධතාවය BC දෛශිකයේ සමානයි නියතයක් වතාවක් AC දෛශිකය. නමුත් දෙන්නාටම C ලක්ෂය පොදුයි. එම නිසා ABC ඒක රේඛීය වේ. පැහැදිලිද? එහෙනම් බලන්න පුතේ ආරම්භයේ ලියපු සටහන දෛශිකයක් සමානයි නියතයක් වතාවක් අනිත් දෛශිකය කියලා පෙන්වන්න හැකියාව තියෙන්න ඕන ABC ඒක රේඛීයයි කියලා පෙන්වන්න නම් නමුත් ඒ හැම අවස්ථාවකම පොදු ලක්ෂයක් තිබිය යුතුය. මේකෙදි B පොදුයි. මෙතනදී පුතේ A පොදුයි. මේ සම්බන්ධතාවයේදී C පොදුයි. හොඳට තේරුම් ගන්න ආන්ගේ කතාව. මෙතනදී AB දෛශිකයේ සමානයි නියතයක් වතාවක් PQ කියලා තිබ්බා. නමුත් මේ අවස්ථා දෙකේදී පොදු ලක්ෂයක් නැහැ. එම නිසා ඒවා ඒක රේඛීය වෙන්නේ නෑ පුතේ. මේක හොඳට තේරුම් ගන්න ගණන් කිහිපයකුත් අපි හදලා බලමු. ඔන්න පුතේ දැන් අපි මේ ඒක රේඛීය බවට අදාළ ගානක් හදලා ඒ තියරි කොටස සම්පූර්ණයෙන්ම තේරුම් ගමු. P, Q, R ලක්ෂ 3ක පිහිටුම් දෛශික අපිට දීලා තියෙනවා. ලක්ෂ 3ක පිහිටුම් දෛශික දීලා තියෙනවා. හරි. අපිට කියනවා PQR ඒක රේඛීය බව පෙන්වන්න කියලා. ඊට අමතරව තව කොටසක් හොයන්න කියනවා. පුතේ අපිට දැන් මෙතනදී ගාන තියරියක් පැහැදිලි කරන ගානක්නේ. පිහිටුම් දෛශික කිව්වම අපිට තේරෙනවා ඔය කාට හරි මොන හරි ලක්ෂයකට සාපේක්ෂව තමයි ওই තුන් දෙනා ප්‍රකාශ කරලා තියෙන්නේ. උදාහරණයක් හිතන විදිහට අපි හිතමුකෝ O ලක්ෂයට සාපේක්ෂව ප්‍රකාශ කළේ කියලා. හරි දැන් අපි ගාන හදන්න යන්නේ පුතේ. O ලක්ෂයට සාපේක්ෂව නම් ඔය ප්‍රකාශ කරලා තියෙන එකේ තේරුම OP කියන දෛශිකය තමා පුතේ අපි ගමුකෝ ඒක සිම්පල් P දෛශිකය කියලා. ඒක තමා මොකක් වෙන්නේද? A දෛශිකයේ දන B දෛශිකයේ වෙන්නේ. ඔය විදිහටම Q ලක්ෂයේ පිහිටුම් දෛශිකය දෙනවනේ. ඒ කියන්නේ OQ දෛශිකය. ඒක අපි ගමුකෝ Q දෛශිකය කියලා. ඉස්සරහට ඕන වෙනවා. ඒක එහෙනම් 3යි A දෛශික ඍණ 2යි B දෛශික.
පැහැදිලිද? දැන් අර කලින් ගණන් හදලා පුරුදු AB වලින් විතරක්නේ. නමුත් මේවා තියෙන එකතුවක් අන්තරයක් ওই විදිහට දීලා තියෙනවා. ඊළඟ එක OR දෛශිකය. ඒ කියන්නේ R ලක්ෂයේ පිහිටුම් දෛශිකයනේ. ඒක අපි ගමු සිම්පල් R දෛශිකය. 7ක් A දෛශික ඍණ 8ක් B දෛශික. හරි. ඔය ටික දත්තනේ. ඔය දත්ත ටිකෙන් පස්සේ පුතේ අපිට කියනවා මේ P, Q, R ලක්ෂ මෙන්න මේ විදිහට එකම රේඛාවක තියෙනවා කියලා පෙන්වන්න. අපි ඇත්තටම දන්නවද මේ ලක්ෂ තුන එකම රේඛාවක තියෙන්නේ කියලා? තාම දන්නේ නැහැ. හැබැයි අපිට මෙහෙම එකම රේඛාවක තියෙනවා කියලා තමයි පෙන්වන්න ඕනේ. එතකොට අපි කලින් කතා කරපු સિદ્ધාන්තයේ මොකද කිව්වේ? સિદ્ધාන්තයේ කියනවා මෙන්න මේ තුන් දෙනා එකම රේඛාවක කියලා පෙන්වන්න නම් යම් සම්බන්ධතා තුනක් විතර දීලා තිබ්බා. ඒකෙන් එකක් තෘප්ත කරනවා කියලා පෙන්වන්න. ඒ ඔක්කොම තෘප්ත කරනවා කියලා පෙන්වන්න ඕනද නැහැ. ඒ සම්බන්ධතා වලින් යම් එකක් තෘප්ත කරනවා කියලා පෙන්වුවා නම් හරි. මොනවද මේ සම්බන්ධතා තුන? එක්කෙනෙක්ට කිය හැකි PQ දෛශිකය. PQ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය. යම් නියතයක් වතාවක් මුළු දෛශිකය. PR දෛශිකය. ඔන්න ඔහම වෙනවා කියලා පෙන්වන්න කියලා. මේ සම්බන්ධතාවයේ තියෙන ප්‍රතිඵලය මොකක්ද? PQ දෛශිකය සමානයි නියතයක් වතාවක් නම් PR ට. ඒකේ තේරුම PQ හා PR සමාන්තර වෙන්න ඕනේ. මොකද්ද සම්බන්ධතාවය? PQ හා PR සමාන්තර වෙන්න ඕනේ. නමුත් ඒ සමාන්තර රේඛා දෙකට P ලක්ෂය පොදුයිනේ. එම නිසා PQR ඒකරේඛීය වේ. ඔන්න ඒකෙන් ලියන තර්කය. හරි. තව කෙනෙක්ට ඕක මෙහෙම ලියන්න බැයිද? එයා ලියනවා QR. එහෙනම් QR කියන මෙන්න මේ දෛශිකය සමානයි නියතයක් වතාවක් මුළු දෛශිකය කියලා ලියන්න බැරිද? පුළුවන්. මෙහෙම ලියුවම ඒකේ තේරුම මොකද්ද? QR කියන මෙන්න මේ කුඩා රේඛාවත් PR කියන මෙන්න මේ විශාල රේඛාවත් එකිනෙකට සමාන්තරයි. නියතයක් දාලා ලියපුවම ඒකේ තේරුම එකිනෙකට සමාන්තරයි. හැබැයි මේ සමාන්තර රේඛා දෙකටම මොන ලක්ෂය පොදුයිද? R ලක්ෂය පොදුයි. එම නිසා PQR සමාන්තරයි. මේ ඒකරේඛීයයි. PQR ඒකරේඛීයයි. තව කෙනෙක්ට ලියන්න පුළුවන් ඕක මේ දෛශිකය සහ මේ දෛශිකය සලකලා. කොහොමද ලියන්නේ? PQ දෛශිකය සමානයි නියතයක් වතාවක් QR දෛශිකය. මෙහෙම ලියපු ගමන් මගේ දරුවෝ මට කියන්න මේකේ තේරුම මොකද්ද? PQ රේඛාවත් QR රේඛාවත් එකිනෙකට සමාන්තරයි. මේකේ තේරුම මොකද්ද? PQ රේඛාවත් QR රේඛාවත් එකිනෙකට සමාන්තරයි. හැබැයි මේ සමාන්තර රේඛා දෙකට පොදු පුතේ මොන ලක්ෂය පොදුයිද? Q ලක්ෂය පොදුයි. සමාන්තර රේඛා දෙකක් තියෙනවා. ඒ සමාන්තර රේඛා දෙකටම Q ලක්ෂය පොදුයි. එම නිසා PQR ඒකරේඛීය වෙනවා. පැහැදිලිද? එහෙනම් දැන් ඔයාලට හොඳටම මේ સિદ્ધාන්ත කොටස මොකක්ද කියන එක පැහැදිලි වෙලා තියෙන්නේ. එහෙනම් අපිට PQR ඒකරේඛීයයි කියලා පෙන්වන්න නම් එක්කෝ මේ දෛශික ඇසුරින් මෙන්න මේ සම්බන්ධතාවය තෘප්ත වෙනවා කියලා පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් මේක තෘප්ත වෙනවා කියලා පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් මේක තෘප්ත වෙනවා කියලා පෙන්වන්න ඕනේ. පැහැදිලිද? ඔය මොනව පෙන්වන්නත් එක්කෝ යා PQ හොයන්න ඕනේ. නැත්නම් PR හොයන්න ඕනේ. නැත්නම් QR හොයන්න ඕනේ. එහෙම ඔය තියෙන සම්බන්ධතා තුනෙන් මොකක් හෝ දෙකක් හොයන්න ඕනේ. එක්කෝ PQ හෙව්වා කියන්නේ මෙයා දන්නවා. මෙයාත් දන්නවා. එහෙම නැත්නම් PR මෙයා දන්නවා. PQ හොයලා PR දැම්මොත් මේ සම්බන්ධතාවය තෘප්ත කරනවා කියලා පෙන්වන්නේ හැකියි. PQ හොයලා PR හෙව්වොත් වෙන දෙන්නෙක් ගන්න බෑ. ඊට පස්සේ හැමෝම ඕනනම් ඔයාට ඕනනම් QR හොයන්න පුළුවන්. QR හෙව්වොත් ඔයා මේ සම්බන්ධතාවය තෘප්ත කරනවා කියලා පෙන්වන්නේ හැකියි. ඔක්කොම මේකත් තෘප්ත කරනවා කියලා පෙන්වන්නේ හැකියි. ඒ නිසා දරුවනේ ඔයාලට එක්කෝ මෙතන හැටියට PQ හොයන්න වෙනවා. ඊට අමතරව PR හොයන්න වෙනවා. ඒක හෙව්ව ගමන් මේක ලියකි. ඕනේ නම් ඔයාලට QR හොයන්න පුළුවන්. මේ තුන් දෙනාගෙන් අඩුම වශයෙන් දෙකක් හොයන්නම වෙනවා. මෙන්න මේ තුන් දෙනාගෙන් අඩුම වශයෙන් දෛශික දෙකක් හොයපන් පුතේ. ඒ දෛශික දෙකක් හෙව්වොත් මේ සම්බන්ධතා තුනෙන් මොකක් හෝ එකක් තෘප්ත කරනවා කියලා අනිවාර්යයෙන්ම පෙන්වන්න පුළුවන්. තේරුණාද? දැන් මේ ගාන හදන ක්‍රියාපිළිවෙල තමයි පැහැදිලි කළේ පුතේ. මොකද ගොඩාක් දරුවෝ ඒකරේඛීයයි කියලා පෙන්නද්දී මෙන්න මේ සම්බන්ධතා තෘප්ත කරනවා කියලා පෙන්නනවා. එහෙම පෙන්නුවට මෙතනදී වෙන්නේ මොකද්ද කියලා එයාලා හරියටම දන්නේ නැහැ. ගොඩාක් දරුවෝ මේ වගේ ගණන් හදද්දී
ඒක රේඛීයයි කියලා පෙන්වද්දි මේ සම්බන්ධතාව තෘප්ත කරනවා කියලා පෙන්නලා ගාන හදලා ලකුණුත් ගන්නවා. නමුත් බහුතරයක් දෙනා එහෙම වෙනකොට එතන වෙන්නේ මොකක්ද? එතන සිද්ධ වුණ දේ මොකක්ද? එතන තිබ්බ තියරිය මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා තමයි පුතේ මේ මෙතන මම තියරි කොටස ඔයාලට පැහැදිලි කරගෙන ගියේ. නිරවුල්ද කාරණේ? හරි. දැන් උතනින් පස්සේ අපි එහෙනම් සුපුරුදු පරිදි PQ සොයමු. මේ තියරි කොටස නිසා හොඳට මම මේක කියලා දෙනවා අහගන්න. ඔන්න මම හොයන්න යනවා PQ. කොහොමද මගේ දරුවෝ PQ හොයන්නේ? PQ දෛශිකය සමානයි. අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකයෙන් අඩු වෙන්න ඕනේ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකය කියන්නේ මොකද්ද? හොයාගත්තා අපි 3ක් A දෛශික ඍණ 2ක් B දෛශික. ඒකෙන් අඩු වෙන්න ඕනේ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය P A දෛශික ධන B දෛශික. මේක සුළු කරාම 3ක් A ගෙන් අඩු වෙනවා A 2ක් A 2ක් B ගෙන් අඩු වෙනවා B ඍණ 3ක් B. ඔන්න මම සුපුරුදු විදිහට PQ හෙව්වා. පැහැදිලිද පුතේ? හරි. ඔය විදිහටම ඔය විදිහටම PR දෛශිකයත් හොයන්න. ඔය විදිහටම PR. දැන් මෙයා හොයලා ඉවරයි මේක. PR හොයමු. උන මම PR දෛශිකයේ සොයනවා. PR දෛශිකයේ කාට සමාන පුතේ? අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකයේ ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකය කියන්නේ R දෛශිකය. 7ක් A දෛශිකය ඍණ 8ක් B දෛශිකය. ඕකෙන් අඩු වෙන්න ඕනේ P දෛශිකය. A දෛශිකය ධන B දෛශිකය. මේක සුළු කරොත් අපිට ලැබෙන්නේ මොකද්ද? 7යි A ගෙන් A අඩු වුණා කියන්නේ 6යි A 8යි B ට B එකතු වුණා ඍණ 9ක් B. ඔන්න පුතේ PQ දෛශිකයත් හොයලා ඉවරයි PR දෛශිකයත් හොයලා ඉවරයි. ඒ කියන්නේ මම මේ ගාන හදන ක්‍රමයේදී මෙයත් හොයලා ඉවරයි පුතේ මෙයත් හොයලා ඉවරයි. හැබැයි තාම ඒක රේඛීයයි කියලා පෙන්වුවද? තාම ඒක රේඛීයයි කියලා පෙන්වුවේ නැහැ. එහෙනම් දැන් කොහොමද දරුවනේ මම ඒක රේඛීයයි කියලා පෙන්වන්නේ? ඔයාලට තේරෙනව නේද පුතේ? මෙන්න මේ දෙන්න හෙව්වා නම් අපිට මේ වගේ ක්‍රමයක් නේද අනුගමනය කරන්න වෙන්නේ. හරි. ඔන්න අනුගමනය කරන විදිය බලන්න මම උත්තරේ ලියනවා දැන් හොඳට තේරුම් ගන්න. PQ දෛශිකය සමානයි. මොකක්ද අපිට ලැබුණු උත්තරේ? 2ක් A දෛශික ඍණ 3ක් B දෛශික. මෙතනින් එනවා PR දෛශික. මොකද්ද PR දෛශිකයේ උත්තරේ? 6ක් A දෛශික ඍණ 8ක් 9ක් B දෛශික. ඔන්න ආව නේද? හරි. දැන් අපි මේ දෙන්න හොයලා ඉවරයි නම් පුතේ අපි දැනගන්න ඕනේ මේ එක දෛශිකයක් සමානයි නියතයක් වතාවක් තව දෛශිකයක් කියලා නේද පෙන්වන්න ඕනේ. එක දෛශිකයක් සමානයි නියතයක් වතාවක් තව දෛශිකයක් කියලා නේද පෙන්වන්න ඕනේ. හරි. බලන්න මේ ආපු උත්තර දෙකේ මෙන්න මේ PR දෛශිකයේ දිහා මේ PR දෛශිකයෙන් පුතේ මට 6ක් A ඍණ 3ක් B නේ. 3 ඉලක්කමක් එළියට ගන්න බැරිද? පුළුවන්. ඔන්න මම 3 ඉලක්කමක් එළියට ගත්තා. එතකොට එනවා 2ක් A දෛශික ඍණ 3ක් B දෛශික. කරපු දේ තේරුණාද? හරි. මෙන්න මෙහෙම 3 ඉලක්කමක් එළියට ගත්තාම මෙන්න මේ වරහන ඇතුලේ ලැබුණේ මොකද්ද? 2ක් A දෛශික ඍණ 3ක් B දෛශික. හැබැයි මේ 2ක් A දෛශික ඍණ 3ක් B දෛශික මෙතනින් කාට සමානයිද? PQ දෛශිකයටම සමානයි. කාට සමානයිද? PQ දෛශිකයටම සමානයි. එහෙනම් මට මේක ලියන්න පුළුවන් PR දෛශිකය සමානයි 3 වතාවක් PQ දෛශිකය. බලන්නකෝ. දෛශිකයක් සමානයි නියතයක් වතාවක් තව දෛශිකයක් කියලා ලිව්වා. එහෙනම් මේකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? PQ රේඛාවට PR රේඛාව සමාන්තරයි. නමුත් දෙන්නටම P ලක්ෂය පොදුයි. එම නිසා PQR ඒක රේඛීය වේ. මෙන්න මේ ලැබුණ සම්බන්ධතාවයෙන් අපි තේරුම් ගන්න දේ මොකද්ද පුතේ? මේ ලැබුණ සම්බන්ධතාවයෙන් අපි තේරුම් ගන්න දේ මොකද්ද? එම නිසා මෙන්න උත්තරේ. එම නිසා PQ රේඛාවට පුතේ සමාන්තරයි PR වේ. පැහැදිලිද? නමුත් P ලක්ෂය ඔය රේඛා දෙකටම පොදු වේ. P
පීලක්ෂය ඔම රේඛා දෙකටම පොදුවේ. එම නිසා PQR ඒක රේඛීය වේ. කාරණේ පැහැදිලිද? මෙන්න මේ සම්බන්ධතාවයේ ගත්තනම් ඊළඟට ලියන වාක්‍ය මොකද්ද? PQ රේඛාවට PR රේඛාව සමාන්තරයි. නමුත් දෙන්නාටම පීලක්ෂය පොදුයි. එම නිසා PQR ඒක රේඛීය වෙනවා. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න පුතේ මේ ගාන හදපු විදිහ. ආයෙ මුලට එන්නකෝ. මොකද්ද මුලින්ම කළේ? PQ දෛශිකය හෙව්වා. ඊළඟට අපි කළේ PR දෛශිකය හෙව්වා. PQ දෛශිකයත් හෙව්වා PR දෛශිකයත් හෙව්වා. ඊළඟට ඒ දෙන්න අතර මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් හොයාගත්තා. ඒ සම්බන්ධතාවයෙන් අපි ලබා ගත්තා PR දෛශිකයේ සමානයි නියතයක් වතාවක් PQ දෛශිකය කියලා. තේරුණාද මේ සම්බන්ධතාවය? හරි. මෙන්න මේ සම්බන්ධතාවයෙන් අපිට කියකි PR රේඛාවට PQ රේඛාව සමාන්තරයි. නමුත් ඒ සමාන්තර රේඛා දෙකටම පීලක්ෂය පොදුයි. එම නිසා PQR ඒක රේඛීය වෙනවා කියලා. පැහැදිලිද? දැන් ඔයාලට පුතේ මේ ගාන හොයන්න පුළුවන් PQ දෛශිකයත් PR දෛශිකයත් හොයලා විතරද? නෑ, ඔයාට ඕනේ නම් මේ දෙන්නගෙන් එක්කෙනෙකුයි QR දෛශිකය හොයන්නකො. QR දෛශිකයයි හොයලා ඒත් මේ සම්බන්ධතාවයම ලබා ගන්න පුළුවන්. හැබැයි ඔය ගානේ තව කොටසක් අපෙන් හෙව්වා නේද? තව කොටසක් අපෙන් අහනවා මොකද්ද? ඒ ගානේ තව කොටස බලන්න ඔයාලගේ ලියපු ගානත් එක්ක PQ හා QR අනුපාතය හොයන්න කියලාත් කියනවා. අපිට තව කොටසක් අහනවා මොකද්ද? PQ හා QR අනුපාතය හොයන්න කියලා. දැන් මගේ දරුවෝ ටික කියන්න මෙතෙන්ට ගාන හදලා නතර කරලා ඒකේ අවසාන කොටස මොකද්ද? PQ හා QR අතර අනුපාතය හොයන එක තනියම කරන්න ඕනේ. නමුත් දැන් මං කියලා දෙන්න යන්නේ ඒක තනියම හොයන විදිය. හරි, මතක තියාගන්න මේ සම්බන්ධතාවය මොකක්ද සම්බන්ධතාවය? PR දෛශිකයේ සමානයි 3 වතාවක් PQ දෛශිකය. බෝඩ් එකේ ඉඳ නැති හින්දා මම මුලට යනවා පුතේ. මෙන්න අපිට ලැබුණු සම්බන්ධතාවය මොකද්ද? PR දෛශිකයේ සමානයි මොකේදද? 3 වතාවක් PQ දෛශිකය. ඔන්න අපිට ලැබුණු සම්බන්ධතාවය. පැහැදිලිද? ඔන්න දැන් මම ওই සම්බන්ධතාවය රේඛාවක ඇඳලා පෙන්නන්න යන්නේ. මෙන්න මේ ලැබුණු සම්බන්ධතාවය රේඛාවක ඇඳලා පෙන්නන්න යන්නේ මගේ පුතේ. හොඳට තේරුම් ගන්න. හරි. ඔන්න බලන්නකෝ. මුලින්ම මේක අඳින්නද මේක අඳින්නද? හා මේක අඳින්න මුලින්ම PR කියලා රේඛාවක් තියෙනවා. ඔන්න විදි දෙකටම පැහැදිලි කරනවා. ඔන්න PR රේඛාව. මේ PR රේඛාවට සමාන්තරව පුතේ PQ රේඛාව අඳින්න ඕනේ. මොකද්ද? PR රේඛාවට සමාන්තරව PQ රේඛාව අඳින්න ඕනේ. හැබැයි මේ PQ රේඛාව අඳින්න පටන් ගන්න කාගෙන්ද? P ගෙන්මයි. ඒ කියන්නේ මෙතනින්මයි පටන් ගන්න ඕනේ. මෙතනින් පටන් ගත්තාම P වල ඉඳන් Q ට තියෙන දිශාවයි P වල ඉඳන් R ට තියෙන දිශාවයි මොකක් වෙන්න ඕනද? එකම වෙන්න ඕනේ දෛශික නිසා. ඒ කියන්නේ මේ පැත්තට අඳින්න ඕනේ. මේ පැත්තට අඳින්න ඕනේ. හැබැයි PQ රේඛාවේ දිග 3න් වැඩි කරාම PQ රේඛාවේ දිග 3න් වැඩි කරාම තමයි PR ලැබෙන්න ඕනේ. ඒ නිසා ඔය Q ලක්ෂය මෙන්න මේ හරිය තැනක තියෙන්න ඕනේ. දැන් බලන්නකෝ. මේ රේඛාවේ දිග 3න් වැඩි කරාම තමයි මේක ලැබෙන්නේ. එහෙනම් මට කියන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග ඒකක එකක් නම් මෙතන ඉඳන් මෙතෙන්ට දිග කීයද? මේ දිග ඒකක එකක් නම් මේ සමස්ත දිග නේද ඒකක 3ක්. එහෙනම් මේ දිග ඒක කීයද? 2යි. දැන් පුතේ PR දෛශිකයේ සමානයි 3 වතාවක් PQ දෛශිකය කියලා අපි ගත්තානේ. දැන් අපි මේක තව විදිහකට බලමුකෝ. ඔන්න ඉස්සරලත් මම පැහැදිලි කරා. මම ලියනවා PQ දෛශිකය. ඔන්න PQ දෛශිකය යන්දා. PQ. දැන් ඕක ඇසුරින් PR දෛශිකය අඳිනවා නම් කොහොමද? දැන් මේ සම්බන්ධතාවයෙන් අපිට ගම්මේ වෙනවා PQ රේඛාවට PR රේඛාව සමාන්තර වෙන්න ඕනේ. කියන්නේ දැන් මේකට සමාන්තරව තමයි PR රේඛාව තියෙන්න ඕනේ. හැබැයි ඒක පටන් ගන්නෙ P ගෙම්ම නිසා ඒක සමාන්තර රේඛාව වෙන කොහෙන්වත් තියෙන්න බෑ. P ගෙම්මයි පටන් ගන්න ඕනේ. නමුත් PQ රේඛාව යම් දිශාවකට තියෙන්නේ ඒ දිශාවටම තමයි PR තියෙන්නත් ඕනේ. නිසා PQ මෙහෙට නම් PR මෙහෙට ඇඳෙන්නේ මේ පැත්තටමයි ඇඳෙන්නේ. ඊළඟට PQ රේඛාවේ දිග වගේ 3 ගුණයක් තමයි PR රේඛාව. ඒ නිසා මේක ඒකක එකක් නම් තව ඒකක එක වගේ ඔක්කොම 3 ගුණයක් වෙන්න. මෙතන තමයි R.
එතකොට මේක ඒකක එකක් නම් මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 3. එතකොට පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 1යි මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 2යි. ඒකේ තේරුම තමයි යම් කිසි වෙලාවක PQ දිග ඔයාලා QR දිගෙන් බෙදුවොත් ලැබෙන උත්තරේ එක බෙදීම 2යි. PQ දිග QR දිගෙන් බෙදුවොත් යම් වෙලාවක PQ දිග PR දිගෙන් බෙදුවොත් ලැබෙන උත්තරේ එක බෙදීම 3යි. ඇයි PQ දිග ඒකක එකක් නම් PR දිග ඒකක 3ක්. පැහැදිලිද? තේරුණාද? මෙන්න මේ ආපු උත්තරේ කියන්නේ මොකද්ද? PQ දිග බෙදීම PR දිග සමානයි එක බෙදීම 3 කියන උත්තරේ අර දෛශික වලින්ම ගන්නත් පුළුවන්. කොහොමද ඒ උත්තරේ දෛශික වලින් ගන්නෙ? මේක සුළු කරන්නකෝ. මේක සුළු කරාම එනවා එක බෙදීම 3 සමානයි PQ දෛශික බෙදීම PR දෛශික. මං කලින් මතකද මේකේ දෛශික නැති කරලා ලිව්වා. දෛශික නැති කරාම මොකද්ද? PQ බෙදීම PR සමානයි එක බෙදීම 3යි. ඔය විදිහට ගන්නත් පුළුවන් මෙන්න මේ ප්‍රතිඵලය. පැහැදිලිද මගේ පුතාලට? හරි. දැන් එහෙනම් මේක ඒකරේඛීයයි කියලා පෙන්වුවේ පුතේ අපි PQ දෛශික හා PR දෛශික හොයලානේ. තව කෙනෙක්ට ඕක කොහොම නැතුව වෙන විදිහකට හොයන්න ඕනේ. ආන්ගේ වෙන විදිහ මම පැහැදිලි කරන්න. එක එකයට එක එක විදි වලට හදන්න පුළුවන් පුතේ. එයා ගන්නවා PQ දෛශිකය. ඔන්න එයා PQ දෛශිකේ හුවම එයාට උත්තරේ එනවා 2ක් A දෛශික ඍණ 3ක් B දෛශික. එයා පුතේ ඊළඟට හොයනවා PR නෙමේ QR දෛශිකය. එයා ඊළඟට හොයන්නේ මොකද්ද? QR දෛශිකය. හා QR දෛශිකේ කාට සමානද? අන්ත ලක්ෂයේ පිහිටුම් දෛශිකයේ ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. අන්ත ලක්ෂයේ පිහිටුම් දෛශිකය කියන්නේ 7ක් A දෛශික ඍණ 8ක් B දෛශිකෙන් අඩු වෙන්න ඕන Q දෛශික. ඒ කියන්නේ 3ක් A දෛශික ඍණ 2ක් B දෛශික. සුළු කරන්නකෝ. මෙතනින් එනවා පුතේ අඩු වුණාම 4ක් A දෛශික මේක ධනනේ ඍණ 6ක් B දෛශික. ඔන්න ඔය විදිහට එනවා. දැන් හරි. දැන් පුතේ අපි එහෙනම් PQ දෛශික හොයාගෙන තියෙන්නේ QR දෛශික හොයාගෙන තියෙන්නේ. දැන් මේ දෙන්නා භාවිතා කරලත් පුතේ අපිට PQR ඒකරේඛීයයි කියලා පෙන්වන්න ඕනේ. හා කොහොමද මේ දෙන්නා භාවිතා කරලා ඒකරේඛීයයි කියලා පෙන්වන්නේ? ඒක කරන්නේ මේ විදිහට. අපිට පේනව නේද මේකට වඩා ඉලක්කම් වල විශාලත්වය මෙතන වැඩි කියලා. ඒ නිසා මෙයාගෙන් පටන් ගමු. ඔන්න ලියනවා QR දෛශිකය. QR දෛශිකය සමානයි උත්තරේ මොකද්ද? 4ක් A දෛශික ඍණ 6ක් B දෛශික. මේ දෙන්නටම දෙකේ ඉලක්කමක් පොදුයි. එළියට ගත්තා. දෙවාරයක් 2ක් A දෛශික ඍණ 3ක් B දෛශික. එහෙම ලිව්ව ගමන් පුතා 2ක් A දෛශික ඍණ 3ක් B දෛශික වලට අතනින් ආදේශ කර හැකි කවුරු කියලාද? PQ දෛශිකය. එතනින් ලැබෙන නම් QR දෛශිකය සමානයි දෙවාරයක් PQ දෛශිකය. මොකද මේ විදිහට හදන කෙනාට ලැබෙන උත්තරය QR දෛශිකය සමානයි දෙවාරයක් PR දෛශිකය. දැන් මේ ලබාගත් ප්‍රතිඵලයනොත් අපිට ඒකරේඛීයයි කියලා පෙන්වන්න පුළුවන්ද? ඔව්. කොහොමද පෙන්වන්නේ? මේකේ තේරුම එම නිසා PQ රේඛාවට සමාන්තරයි QR වේ. නමුත් ඔන්න සමාන්තර රේඛා දෙකක් තියෙනවා. PQ රේඛාවට QR සමාන්තර. නමුත් Q ලක්ෂය පොදු වේ. ඒ වුණාට ඔය සමාන්තර රේඛා දෙකේ Q ලක්ෂය මොකක් වෙනවද? පොදුයි. එබැවින් සමාන්තර රේඛා දෙකක් තියෙනවා. ඒ සමාන්තර රේඛා දෙකටම Q ලක්ෂය පොදුයි. එබැවින් PQR ඒකරේඛීය වේ. සමාන්තර වෙන්නත් ඕනේ, පොදු ලක්ෂයක් පවතින්නත් ඕනේ. එම නිසා ඒකරේඛීය වෙනවා. එහෙනම් මේ විදිහට අදපු කෙනෙක්ටත් පුතේ ඕනනම් ඒකරේඛීයයි කියලා පෙන්වන්න පුළුවන්. හරි. ඊළඟට පුතේ අපි මෙන්න මේ ලැබුණ ප්‍රතිඵලයේ භාවිතා කරලා මේ දෙන්න අතර අනුපාතය හොයමු. කොහොමද අනුපාතය හොයන්නේ? අපි මෙතනින් පටන් ගමු. එක විදි වලට මම දැන් කියලා දීලා තියෙන්නේ පුතේ. ඔයාලට දැන් මේ ක්‍රම ඔක්කොම පුරුදුයි. මෙතනින් ඔන්න මම PQ ඇඳා. PQ රේඛාවට QR රේඛාව සමාන්තර වෙන්න ඕන නේද? PQ රේඛාවට QR රේඛාව සමාන්තර වෙන්න ඕනේ. එතකොට PQ ඇඳලා ඉවර වෙලා QR අඳිනවා නම් කෙනෙක්ට මෙතන ඉඳන් මේ පැත්තට QR අඳින්නත් පුළුවන්.
කෙනෙක්ට මෙතන ඉඳන් මේ පැත්තට අඳින්නත් පුළුවන්. ඇයි මේ දිශා දෙක තෝරගත්තේ? PQ රේඛාවයි QR රේඛාවයි සමාන්තරයි. පටන් ගන්න Q ගෙන්මයි. ඔහොම අඳින්න පුළුවන්. හැබැයි පුතේ PQ වල ඉඳන් ගත්තාම P වල ඉඳන් Qට තියෙන දිශාවම නේද Q වල ඉඳන් Rට තියෙන්නේ. P වල ඉඳන් Qට තියෙන දිශාව කියන්නේ මේ පැත්තට. එහෙනම් අපි මේ පැත්තට ඇන්දොත් දිශාව මාරු වෙනවනේ. එහෙනම් QR වල දිශාවත් මේ පැත්තට වෙන්න ඕනේ. හැබැයි PQ දිග දෙකෙන් වැඩි කරාම තමයි QR දිග ලැබෙන්නේ. එහෙනම් මම ගත්තොත් මේ PQ දිග ඒකක එකක් කියලා. ඒ වගේ දෙගුණයක් තියෙන්න ඕනේ QRට. එහෙනම් Q වල ඉඳන් R කියන්නේ මෙහෙටමයි. එකම රේඛාවක ඇයි සමාන්තරයි Q ලක්ෂය පොදුයි. මේක ඒකක එකක් නම් ඒ වගේ දෙගුණයක් තියෙනවා Q වල ඉඳන් Rට. ඔන්න ඔහම නේද එන්නේ. දැන් මේක දිහා බලලා PQ දිග බෙදුවොත් QR දිගෙන් ලැබෙන උත්තරේ ඒත් එක බෙදීම දෙකයි. ඒත් එක බෙදීම දෙකයි. පැහැදිලිද? දැන් බලන්න පුතේ මේ විදිහට හැදුවත් හරි විදිහට කල්පනා කරොත් ඒ කල්පනා කිරීමේ ක්‍රමවේදයේ වර්ධි නැත්තම් දරුවනේ හරිම උත්තරයට අපිට යන්න පුළුවන්. පැහැදිලිද? කලින් විදිහට හැදුවත් අපි හරි උත්තරයට ගියා. පැහැදිලිද? එහෙනම් බලන්න මේ කියලා දීමේ ක්‍රමයේදී පුතා මම එකම ගාන හදන්න පුළුවන් සියලුම ක්‍රම වලට කියලා දෙනවනේ. ආයි කිසි දෙයක් හංගගෙන ඉන්නේ නැහැ. එකම ගානක් හදන්න පුළුවන් සියලුම ක්‍රම වලට කියලා දෙනවා. දක්ෂ දරුවෝ, අවංක දරුවෝ, කැපවීමක් තියෙන දරුවෝ ඒ සියලුම ක්‍රම හරි විදිහට අල්ල ගන්නවා. ඒ සියලුම ක්‍රම හරි විදිහට ඔයාලා අල්ලගත්තාම පුතේ ඔයාට කිසිම දෙයක සැකයක් නැහැනේ. දැන් ඔයාට මං අර ක්‍රමයට විතරක් ගාන හදලා නතර කරා නම් මේ පිළිබඳ සැකයක් පවතිනවා. 110ක් වගේ ළමයි තමයි මේ ක්‍රමය තනියම කරලා ඔට්ටු වෙන්නේ. ඉතුරු 90 දෙනාම මේ ක්‍රමය try කරන්නේ නැහැනේ. දැන් අපි මේ ක්‍රම සියල්ලම කියපුවහම පුතේ පොදුවේ ඔයාලට මේ સિદ્ધාන්තය මොකක්ද කියලා අහුවෙලා තියෙනවා. સિદ્ધාන්තය අහුවෙලා නම් පුතේ સિદ્ધාන්තයෙන් එන ඕනෑම ආකාරයේ ගැටලුවක් හදන්න ඔයාලට හපංකම තියෙනවා. පැහැදිලිද? අපි තව ගානක් හදලා බලමු පුතේ.